හරි ළමයි අපි එහෙනම් පටන් ගමු. දැන් කුලක පාඩමේ මූලික සිද්ධාන්ත ටික ඔක්කොම කතා කරලා ඉවර කරලා තියෙන්නේ. අපි ඉගෙන ගත්ත ටික තහවුරු කරන්න බලමු අපි මේ කුලක කීපයක් දීලා තියෙනවා. පහක් දැක්වෙන කුලකවල අවයව ඇතුළත් ප්‍රදේශ අඳුරු කරන්න. පළවෙනි කරලා පෙන්නුවොත් පළවෙනි එක A ඡේදන B කුලකයේ අවයව ඇතුළත් ප්‍රදේශය. දැන් අපිට පුළුවන් අඳුර ගන්න මේ තොප්පිය වගේ තියෙන ඡේදනය කියලා දන්නවා. ඒ ඡේදනය කියන්නේ A ටයි B ටයි පොදු අවයව ඇතුළත් ප්‍රදේශය. එහෙනම් A ටයි B ටයි පොදු අවයව ඇතුළත් ප්‍රදේශය කාටත් පහසුවෙන් අඳුර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. පාට කරන්නයි තියෙන්නේ. හොඳයි. එහෙනම් කොටස් 6ක් තියෙනවා. ඉතින් මේ දීලා තියෙන කොටස් 6න් එකක් තමයි සාමාන්‍ය පෙළ විභාගයේ කෙටි ප්‍රශ්න පත්‍රයේට පළවෙනි ගැටලු 10 තුල ලැබෙන්නේ. ඒ නිසා බලමු තනියෙන් කරන්න උත්සාහ කරමු මේ ටික 10 ශ්‍රේණියත් කරලා තියෙන්නේ. හොඳයි පුතේ ගොඩාක් දෙනෙක් කරලා ඉවරයි. එවනම් බලමු දෙවැනි කොටස. මේ මාළය වගේ තියෙන මේලය කියලා දන්නවා. A මේලය B කියන්නේ A ට හෝ B ට අයිති සියලු අවයව ඇතුළත් කුලකය. එහෙනම් මේ කුලකයේ A ට හෝ B ට අයිති සියලු ප්‍රදේශ අඳුරු වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට අඳුරු වෙන්න ඕනේ A ට හෝ B ට අයිති සියලු අවයව. බලමු ඊළඟ එක මේ තියෙන්නේ ඡේදන කුලකය මෙතන ඩෑෂ් එකකුත් ගහලා තියෙනවා. A ටයි B ටයි පොදු අවයව හැර අවයව. එහෙනම් A ඡේදන B කුලකයට අයත් නොවන ප්‍රදේශ තමයි හොයලා පාට කරන්න ඕනේ. බලන්න මේකේ A ඡේදන B මේ කොටස මේ කුලකේ පාට කරපු කොටස A කොටස ඇතෑරලා ඉතුරු ඔක්කොම පාට කරන්න. A කොටස ඇතෑරලා ඉතුරු ඔක්කොම පාට කරන්න. එහෙනම් බලන්න මේ දැන් A ඡේදන B ගේ අවයව ඇතුළත් ප්‍රදේශය ඇතෑරියා සර්වත්‍ර කුලකයේ ඉතුරු ඔක්කොම ප්‍රදේශ පාට කරපුවාම A ඡේදන B ට අයත් නොවන සර්වත්‍ර කුලකයට අයිති ප්‍රදේශේ පාට වෙනවා. හොඳයි. හතරවෙනි එක A මේල B ගේ අවයවක් මේ විදිහට පාට කරා. දැන් මේකේ අනුපූරකය ගන්නවා නම් මෙන්න මේ A මේල B ට අයත් ප්‍රදේශ මේවා. එහෙනම් A මේල B ට අයත් නොවන ප්‍රදේශයි පාට කරන්නේ. මේ විදිහට. හොඳයි. ඊළඟට මෙන්න මේ කියන ඒවා එකක් තමයි ලේසි ප්‍රශ්නයක් හදුවොත් පුතේ විභාගයට දෙන්නේ. කෙටි ප්‍රශ්න පත්‍රයේ ලකුණු දෙකේ ප්‍රශ්නයක දෙන්නේ. පළවෙනි ප්‍රශ්න 10 අතර තියෙන්නේ. හැබැයි ටිකක් ඒක අමාරු කරොත් මෙන්න මේ කොටස් දෙකේ එකක් තමයි විභාගෙදී අහන්නේ. බලන්න මෙතන A ඩෑෂ් ඡේදන B. එතකොට පුතේ අපි දන්නවා මෙන්න මේ කුලකයේ අවයව ඇතුළත් ප්‍රදේශ අඳුර ගන්න A ඩෑෂ් කියන්නේ සර්වත්‍ර කුලකයෙන් Aට අයිති නොවන මේ ප්‍රදේශයයි මේ ප්‍රදේශයයි වෙනවා. B කුලකයේ අවයව ඇතුළත් ප්‍රදේශයේ මේ කෑල්ලයි වෙනවා. ඒ දෙකටම පොදු අවයව නම් මෙන්න පොදු අවයව ඇතුළත් ප්‍රදේශය හරියයි කතරේ දෙකම වැටලා තියෙන්න ඕනේ. මෙන්න මේ කොටසයි එන්නේ. එහෙනම් පාට වෙලා තියෙන්නේ මේ කොටස. හරි. එතකොට A ඩෑෂ් කියන්නේ A ට අයිති නොවන. ඒකේ අවයව හැර ඉතුරු ආගේ B ට අයිති කියලා මනෝවෙන් ගන්නත් පුළුවන්. ටිකක් අමාරු කරලා හැවුවොත් ඕක අහන්න. හොඳයි ඊළඟ බලන්න. මෙතන පේනවා පැහැදිලිව B A ගේ උපකුලකයක්. මෙන්න මේ අවස්ථාවේ අහුවොත් අහන්නේ මේ ප්‍රශ්නේම විතරයි. බලන්න B ඩෑෂ් කියන්නේ B ට අයිති නොවන. එහෙනම් සර්වත්‍ර කුලකයෙන් B ට අයිති නොවන ප්‍රදේශ තියෙන්නේ මේ හරිදාන ප්‍රදේශ දෙක. A ගේ අවයව තුල ප්‍රදේශ මේ කැලලයි දෙකම. එහෙමනම් මේ දෙකටම පොදු අවයව කියන්නේ මෙන්න මේ කොටස. මේ කොටසයි පාට කරන්න ඕනේ. මේ වගේ බේසික් කුලකයක අවයව තුල ප්‍රදේශය තමයි අඳුරු කරලා පෙන්නන්න දෙන්නේ. ඒකට මෙතන මනෝමයෙන් ගන්නවා නම් හිතන්නේ ඩෑෂ් පැත්තේ. B හැර ඉතුරුවාගෙන් Aට පොදු. B වහගත්තොත් හැර ඉතුරුවා මේ ප්‍රදේශය පිටපැත්තයි තියෙන්නේ Aට පොදු වෙන්නේ මේ ටික. එවනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන් මේ ටිකෙන් එකක් තමයි විභාගෙදි දෙන්නේ. තව ටිකක් කුලක තුනක් සම්බන්ධ එකක් කීපයක් කතා කරමු එක ගැටලුවක. හොඳයි මේ ටික ඉවරයි කියලා ඕකේ කාව හැමෝම අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න ඇති. හොඳයි එහෙනම්
ඊළඟ එක දෙවෙනි ගැටලුව නෙමෙයි මේ ගානෙම තව කොටස් කීපයක් ඉදිරියට යමු. හත්වෙනි කොටස A ඡේදන B ඡේදන C පැකුලක තුනක් තියෙනවා. වෙන් රූපය ඇඳ ගන්න පාට කරන්න A ඡේදන B ඡේදන C ගේ අවයවතුලක් ප්‍රදේශය මේ A කුලකය මේ B කුලකය මේ C කුලකය ඊළඟට 9 වෙනි එක විදිහට A මේල B මේල C කුලකයේ අවයවතුලක් ප්‍රදේශේ පාට කරන්න දල සටහන් අඳින්නේ මේ චූටිවට අඳින්න කවකටුව පාවිච්චි කරලා වෘත අඳින්න යන්න එපා නිකන් නිදහස් අත පාවිච්චි කරලා අඳින්න මේ සරලත්ව කුලකය හොඳයි මේ කුලක දෙකේ අවයවතුලක් ප්‍රදේශ පාට කරන්න බලන්න හොඳයි ඇඳ ගන්න ඇති A ඡේදන B ඡේදන C Aටයි Bටයි Cටයි ඡේදනයේ තියෙන පොදු අවයව ගන්න ඕනේ එහෙනම් තුනටම පොදු අවයව තුනක් ප්‍රදේශයේ පාට කරන්න හරිද ඔව් ඊළඟට යමු A මේල B මේල C Aට හෝ Bට හෝ Cටයි සියලු අවයව තුනක් ප්‍රදේශයේ පාට කරන්න මේ විදිහට සියලු අවයව තුනක් ප්‍රදේශ පාට කරන්න හොඳයි දැන් ඊළඟ කොටස විදියට දෙනවා මේකේම අනුපූරකය බලමු පාට කරලා 10 A ඡේදන B ඡේදන C ගේ අනුපූරකය පාට කරන්න 11 A මේල B මේල C ගේ අනුපූරකය මේවා දෙන්නේ විභාගයට දෙන්න නිසා නෙමෙයි දැනුම වැඩි වෙන්න දෙන්නේ මම කිව්වා කලින් දුන්න 6න් එකක් තමයි විභාගයට එන්නේ කෙටි ප්‍රශ්න පත්‍රයේට මේ ගිය සතිය ඉගෙන ගත්ත ටික හරියට තේරුණාද මතකද කියලා බලන්න තමයි මේ දෙන්නේ බලමු මේ වගේ තව කොටස් 4ක් විතර දෙන්නේ එතකොට මේ කොටස ඉවරයි කුලක සූත්‍රය ඊට පස්සේ අවසාන මාතෘකාව ඊට පස්සේ ඉවර නම් ආයෙත් ඕකේ එකක් දෙන්න සවිස්ක ජාලික ගැලැක්සි ලසිනි හසිදු විලූස ගොඩක් අය ඕකේලු හොඳයි බලමු නම් A ඡේදන B ඡේදන C මේ කියන්නේ Aටයි Bටයි Cටයි තුනටම පොදු වෙන්න මේ කොටස. ඒකේ අනුපූරකේ නම් A කොටස අතහැරලා ඉතුරු ඔක්කොම පාට වෙන්න ඕන. එහෙනම් මේ තුනටම පොදු මැද කෑල්ල තියෙනවානේ. ඒ කෑල්ල බේරගෙන අනිත් ඔක්කොම ටික පාට කරන්න.
අන්න A ඡේදන B ඡේදන C ට අයිති නොවන. එහෙනම් මේ අයිති නොවන සර්වත්‍මක ඉතුරු ඔක්කොම පාට වෙන්න ඕනේ. බලන්න පාට කරලා හරිද කියලා. හරි. හොඳයි ඊළඟ එක බලමු. A මේල B මේල C dash. A මේල B මේල C ට අයිති නම් මේ ඔක්කොම. අයිති නොවන්නේ A ට හෝ B ට හෝ C ට අයිති නොවන ප්‍රදේශය. මෙන්න මේ විදිහට පාට කරලා තියෙනවා නම් ඔයාලා හරි. right. අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට හදාගන්න. තවත් මේ වගේ කොටස් 4ක් විතර දෙන්නම්. එතකොට මේ කොටස ඉවර වෙනවා. අන්තිමේ දොනා හොඳයි පොඩ්ඩක් අමාරු අවස්ථා 4ක් මේ තියෙන්නේ බලමු ආලා කොහොමද කරගන්නේ කියලා. කරලා ඉවරුනාම දෙන්නකෝ ඕකේ එකක් ඈ. ඔයාලගේ මයික් ඔන් කරන්න ඒක කැචෝ පිචෝ සද්ද වැඩි. එතකොට නිසා අන්තිමට ඔන් කරන්න පොඩ්ඩක් කතා කරන්න අවස්ථාව දෙන්න. අන්තිම වෙලාව. හොඳයි 20ක් විතර ඕකේ ඇවිල්ලා තියෙනවා. බලමු. සාකච්ඡා කරලා එමනම් කාලය ඉතුරු කරගන්නත් එපයි. අද දවසේදී මේ පාඩමේ මූලික සියලු දේවල් ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ අපි තව එක කාලයක් යොදා ගන්නවා මේකේ පහුගිය අවුරුදු 10ක විතර විභාග ගැටළු ටික සාකච්ඡා කරන්න. ඒක ක්‍රම දෙකකට වෙන්න ඉඩ තියෙනවා. ප්‍රසන්ටේෂන් එකක් විදිහට ඔයාලා දෙන්නත් පුළුවන්. මේවත් ප්‍රසන්ටේෂන් එකක් විදිහට දෙන්න හදලා තියෙන්නේ. ඒක අර දිගටම YouTube channel එකේ තියෙන වීඩියෝ වලටම දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වීඩියෝ එකත් අපි తాවකාලිකව ඒ වීඩියෝ දානකම් මේ වීඩියෝ එක තියන් ඉන්නවා. ඉක්මනටම ඒ වීඩියෝ දාන්න පුළුවන් වෙයි. ලබන සතිය ඇතුළත නිර්මාණ පාඩම අපි 10 11 10 පන්තියේ සියලු විෂය කරුණු
චතුරස්‍ර නිර්මාණ එකක් වීඩියෝ දෙකක් දැන් දාලා තියෙන්නේ. ඊළඟ සතිය ඇතුළත 11 වසර නිර්මාණ පාඩමේ වීඩියෝ එකක් දානවා. ඒ 10 වසර ඒවට ඒවා 10 වසරේ Zoom එකේ වීඩියෝ තියෙන්නේ. එහෙම නෙමෙයි ඊට වඩා හොඳට වීඩියෝ කරලා වීඩියෝ එකක් දානවා. 11 නිර්මාණ සහ පහුගිය අවුරුදු 5ක නිර්මාණ ගැටුම්. ඒ ටික ලබන සතියේ දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒකට මේ හැම එකක්ම ඔයාලගේ YouTube එකට දාන හැම එකක්ම ඔයාලගේ සියලු යාළුවෝන්ට පණිවිඩය දෙන්න ඒ YouTube එක subscribe කරලා තියාගන්න කියලා. එතකොට දාන වීඩියෝ එක එයාට බලා ගන්න පුළුවන්. තව ගොඩක් දේවල් විභාග ඉවර වෙන්න කලින් කරන්න බලාපොරොත්තු වෙනවා. හෙට ලබන සඳා ඉස්කෝලේ පටන් ගන්න එක ස්ථීර තත්ත්වයේ දැන් තියෙන්නේ. දා ඔබට ඉස්කෝලේ යන්න වෙනවා. එතකොට කොහොමද කියලා අපි පස්සේ කතා කරගමු. හොඳයි බලන්න මෙන්න මේකේ A මේල B ඡේදන C. A මේල B කියන්නේ ඒට හෝ බීට අයිති සියලු අවයව මේ වහගෙන ඉන්න ප්‍රදේශය. ඒ ප්‍රදේශයේ අවයව මෙන්න මේ ප්‍රදේශ ඔක්කොම A මේල Bට අයිති. Cට අයිති මේ කතර දාන ප්‍රදේශ. හරි ලේසි මේ ක්‍රමේ. A මේල B ගේ අවයව තුල ප්‍රදේශ වලට හරි දැම්මා. C ගේ අවයව තුල ප්‍රදේශ වලට කතර දැම්මා. ඒ දෙකේ ඡේදනය නම් ඒ දෙකට පොදු අවයව තුල ප්‍රදේශය හරියයි කතරේ දෙක වෙట్లా තියෙන මෙන්න මේ කොටස තමයි පාට කරලා තියෙන්නේ. හරිද බලා ගන්න. ඊළඟට 13 වෙනි එක A මේල B ඩෑෂ් ඡේදන C. A මේල B ඩෑෂ් කියන්නේ මේක A මේල B ට අයිතිනේ. අයිති නොවන නම් C ට පමණක් අයිති ප්‍රදේශයයි පිටපැත්තයි. හරි දැන් මේ A මේල B ඩෑෂ්ට C ගේ අවයව තුල ප්‍රදේශ වලට මම කතර දාන්නම්. එනම් පුතේ ඒ දෙකට පොදු අවයව තුල ප්‍රදේශයෙන් පැහැදිලිව අඳුරගත්ත හැකි වෙන්න මේ ටික. පාට කරන්න තියෙන මේ ටික. ඊළඟ බලමු A මේල B ගේ අවයව තුල ප්‍රදේශ වලට නැවතත් හරි දාන්නම්. C ඩෑෂ් කියන්නේ C ට අයිති නොවන සර්වත්‍ර කුලකයෙන් C ට අයිති නොවන ප්‍රදේශ වලට කතර දාන්නම්. ඒ දෙක අතර තියෙන ඡේදනය නිසා හරියයි කතරයි දෙකම වෙట్లా තියෙන මෙන්න මේ කොටස පාට කරලා තියෙනවා. ටිකක් අමාරු ප්‍රශ්න ටිකක් මේවා විභාගයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි ආවුත් වෙන්නේ පළවෙනි එකට එන්නේ නැහැ. right ඊළඟ බලන්න A ඡේදන B ගේ අවයව තුල ප්‍රදේශ කොහොමද අපි අඳුරගන්නේ? බලමු මේ A කුලකය මේ පාටින් දක්වන්නේ ටිකක් සුදු පාට වලට පේන්නේ. බලමු ඊළඟට B කුලකය වෙනත් පාටකින් දක්වලා මේ විදිහට. එතකොට අන්න ඒ දෙකට අයිති ප්‍රදේශය තමයි පොදු වෙන ප්‍රදේශය. මේ තමයි ඒ ඡේදන B ගේ අවයව තුල ප්‍රදේශය. C ඩෑෂ් කියන්නේ C ගේ අවයව හැර මේ කෑල්ල ඉතුරු ඔක්කොම C ට අයිති නොවන සර්වත්‍ර කුලකයේ ඔක්කොම. දැන් මේ දෙකටම පොදු කෑල්ල එන්නේ මෙන්න මේ කොටස. නමුදේ විභාගයේ දෙවැනි ප්‍රශ්න පත්‍රයේට පාට කිරීමක් දුන්නොත් මෙන්න මේ හතර එකක් තමයි ගොඩාක් පිට දෙන්නේ. ABC කියලා කුලක දෙක නම් කරලා විස්තරයක් දීලා ගාන හදලා ABC කියලා නම් කරලා පාට කරන්නයි දෙන්නේ. අකුරු මොනවා හරි තුනක් ABC එක නෙමෙයි. හොඳයි. එහෙමනම් ගිය සතියේ ඉගෙන ගත්ත මේලය ඡේදනයේ අනුපූරකය කියන ටික මතක් වෙන්නයි මේ අභ්‍යාස දුන්නේ. බලමු දැන් බලන්න මේ අවස්ථාව මේ A කුලකය මේ B කුලකය මෙයාගේ අවයව ABC DE මෙයාගේ D ඔයාලට කියන්න පුළුවන් එන්නේ කීයද කියලා හැවොත් A ගේ අවයව ගණන 5යි. NB කීයද කියලා හැවොත් B ගේ අවයව ගණන 4යි. A ගේ අවයව 1 2 3 4 5යි. B ගේ අවයව 1 2 3 4යි. දෙකටමයි තියෙන්නේ D. ඊළඟට NA ඡේදන B ඇහුවොත් A ටයි B ටයි පොදු අවයව 1 2යි. NA මේල B ඇහුවොත්
ඒටයි බීටයි සියලු 1 2 3 4 5 6යි 7යි. බලන්න මේ දෙකේ එකතුව 9ක් කියලා එනවා. මේ දෙකේ එකතුව 9ක් කියලා එනවා. එහෙනම් පැහැදිලි AB කුලක දෙකක් නම් ඒ කුලක දෙකේ අවයව ගණන සහ ඒ දෙකේම ඡේදනයේ මේලේ අවයව ගණන් අතර සම්බන්ධයක් තියෙනවා. මේ දෙකේ එකතුව සමානයි. ලිව්වොත් n a මේල b ගෙයි n a ඡේදන b ගෙයි එකතුව n a ධන n b ට සමානයි. මේ අනුව n a මේල b උක්ත කරලා ගත්තොත් මේලේ උක්ත කරලා ගත්තොත් සමාන වෙන්නේ මෙයා මේ පැත්ත තියා ගන්නවා මෙයා අනිත් පැත්තට වෙන්නේ. NA ධන NB ඍණ NA ඡේදන B ට සමානයි. මේකට තමයි පුතේ අපි කියන්නේ කුලක සූත්‍රය. මොකද්ද කුලක සූත්‍රය? ඒ කුලක දෙකක් නම් කුලක දෙකක් අතරයි සූත්‍රය කොට නැගෙන්නේ. කුලක තුනක් අතර සූත්‍රයක් තියෙනවා. නමුත් ඔයාලට ඒක ඉගෙන ගන්න නැහැ. කුලක දෙකක් අතර කොට නැගෙන සූත්‍රයේ මේලේ අවයව ගන්න කුලක දෙකේ අවයව ගන්න ඡේදනයේ අවයව ගන්න අනු කරපුවාම වෙනවා. NA මේල B සමානයි NA ධන NB ඍණ NA ඡේදන B. එහෙනම් ලියන්න මාතෘකාව කුලක සූත්‍රය. කුලක සූත්‍රය. හොඳයි කුලක සූත්‍රය ගොඩ නැගෙන විදිහත් එක්කම ලියා ගන්න. හොඳයි ලියලා ඉවරයි කියලා එනවා මැසේජ් එක. බලමු. දැන් පුතේ බලන්න මෙන්න මේ සූත්‍රේ කෑලි හතරක් අතර සම්බන්ධය තියෙන්නේ මේ එක කෑල්ලක් මේ තව කෑල්ලක් මේ තව කෑල්ලක් මේ තව කෑල්ලක්. දැන් මේ කෑලි හතර අතර සම්බන්ධය තියෙන්නේ. ඒතර පුතේ ගණන් දෙන්නේ මේ හතරෙන් ඕනම තුනක් දීලා ඉතුරු එක අහන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙවැනි ගණන් දෙන්නේ. බලමු අපි පළවෙනි ගාන. ලියා ගන්න මගේ එක්කම NA සමානයි 50ද NB සමානයි 60ද NA ඡේදන B සමානයි 20ද නම් NA මේල B කීයද? NA මේල B කීයද? මේ වගේ ගැටලු දෙන්නේ. දැන් පුතේ එතකොට හදන්න හරි ලේසි. දීවා සූත්‍රය දීලා තියෙන තුන හරියට අදාළ විචාරයන් සඳහා ආදේශ කරනවා. පළවෙනි ගාන ලියාගන්න එහෙමනම් NA සමානයි 50ද NB සමානයි 60ද NA ඡේදන B 20ද නම් NA මේල B කීයද? දීවා සූත්‍රයේ AB කුලක දෙක අතර සම්බන්ධය NA මේල B සමාන වෙන්නේ NA ධන NB ඍණ NA ඡේදන B ට. පළවෙනි එක බලන්න NA මේල B. ඒක තමයි අහන්නේ නේ. එහෙනම් ඒකට ආදේශ කරන්න අගයක් නැහැ ඒක එහෙමම ලියන්න. NA B. NA වෙනුවට ආදේශ කරන්නේ 50. NB වෙනුවට ආදේශ කරන්නේ 60. අඩු කිරීම. NA ඡේදන B වෙනුවට ආදේශ කරන්නේ 20.
දීලා තියෙන තුන ආදේශ කර ආදාළ තැන් වලට. ඊට පස්සේ දීලා නැති එකට උත්තරේ ගන්න පුළුවන් මේ විදිහට. NA බේල B සමානයි මනෝමයෙන් ගමු 50යි 60යි එකතු කරලා කීයද 50යි 60යි 110යි 110න් 20ක් අඩු කරාම කීයද එන්නේ 90යි. මෙන්න මේ ක්‍රමයක සූත්‍රයේ විචල්්‍ය 4යි තියෙන්නේ 3ක් දීලා එකක් අහනවා. දීලා තියෙන තුන අදාළ තැන් වලට ආදේශ කරපුවාම දීලා නැති එකේ උත්තරේ එනවා. හරි ලේසි. හොඳයි පළවෙනි ගාන ලියා ගන්න. හොඳයි එහෙනම් තනියෙන් කරන්න ඔයාලට ගානක් දෙන්නම්. දෙවෙනි ගාන NA සමානයි 30ද NB සමානයි 20ද NA ඡේදන B සමානයි 5ද නම් NA මේල B කීයද? ඇත්තම නම් බලාගෙන ඇඳිල්ලක් කලින් ගාන බලාගෙන මේ ගාන ඇඳගෙන යන්න තියෙන්නේ. ඉක්මනට හදුම් බලන්න වේගෙන් හදන්න. ගොඩක් අය ඉවරයි කියලා එවනවා. ඒ අතර එක්කෙනෙක් ඉවරලා තිබ්බා තව ලියාගත්තේ නැහැ කියලා. ඒ ඉස්සල ගාන ලියාගන්න බැරි වෙන්නේ නැත්නම් ඒ ගාන කපලා දාන්න. මේක තිබ්බත් ඇති ඒ ගාන වගේම මේකත්. හොඳයි. එහෙනම් බලමු NA මේල B සමානයි NA කියන්නේ 30යි NB කියන්නේ 20යි NA ඡේදන B කියන්නේ 5යි. මනෝවෙන්ම සුළු කරලා දැම්ම හැකි NA මේල B සමාන 20යි කියන්නේ 50යි 50න් 5ක් අඩු වුණාම 45යි කියන්නේ. හොඳයි. ඊළඟ ගාන බලමු. තුන්වෙනි ගාන ලියා ගන්න මගේ එක්කම A හා B අණු A හා B අණු තුල්්‍ය කුලක යුගලකි. තුල්්‍ය කුලක යුගලකි. තුල්්‍ය කුලක යුගලකි. NA සමානයි 40ද A මේල B සමාන ලකුණ 70ද නම් NA ඡේදන B කීයද?
නැවතත් ගාන අහගන්න පෙවුනේ නැත්තම් A හා B අණු තුල්‍ය කුලක යුගලකි. Na40ද Na ඡේදන B 70ද නම් sorry Na මේල B සමානයි 70ද නම් Na ඡේදන B කීයද? නැවතත් මේ සූත්‍රයට ලියන්න ආදේශ කරලා උත්තර ගන්න බලමු. බලමු ඉස්සරෝම කවුද හදන්නේ කියලා. කාගේ ඕකේ එක දෙන්න කියලා කියන්නම් බලන්න. අසිනි පළවෙනි ඕකේ කාවා. ජලිත ලසිනි කසින්දු සවිස්ක ගොඩක් අයනවා. හොඳයි බලමු අපි Na මේල B දීලා තියෙනවා 70යි කියලා. මේකට 70යි. Na 40. ND ට කීයද දාන්නේ? දීලා නැහැ. නමුත් ඒකට උත්තරේට අදාළ දත්තේ A හා B අණු තුල්‍ය කුලක ඉපද. එහෙනම් අපිට මතක ඇති තුල්‍ය කුලක කිව්වේ අවයව සංඛ්‍යා සමාන කුලක ජෝඩු. මතක ඇති අපි A කියලා ගත්ත අම්මා යන වචනේ අකුරු කුලකය. B කියලා ගත්ත බාප්පා යන වචනේ අකුරු කුලකය. එතකොට පේනවා මෙයාගේ අවයව 3යි මෙයාගේ අවයව 3යි නිසා A හා B තුල්‍ය කුලක යුගල කියලා කිව්වේ. ඒ අනුව Na 40 නම් NB 40ක් වෙන්න ඕනේ. අහන්නේ Na ඡේදන B. මෙයා තමයි අහන්නේ. එයාගේ ඉස්සර හරිනක් තියෙනවා. එහෙනම් වඩාම හොඳ මේ එන්න ධන වෙන්නත් එක්ක මෙයා මේ පැත්තට ගන්නවා 70 අනිත් පැත්තට. මේ ඍණ Na ඡේදන B මේ පැත්තට ගත්තා ධන Na ඡේදන B සමානයි 40 40 80යි. ධන 70 සමාන ලකුණ අනිත් පැත්ත ඍණ 70. Na ඡේදන B සමානයි 80න් 70ක් අඩු වුණාම 10යි. හොඳයි පුතේ ඊළඟ ඕකේ නෙමෙයි මට ඕනේ උත්තරේ. ඊළඟේ උත්තරේ වන්න තව එක ගානක් මේකෙන් හදපුවාම මේකේ දෙන්න පුළුවන් ගැටළු ආකාර ඔක්කොම වගේ ඉවර වෙනවා. ලියන්න හතරවෙනි ගාන අංක 4 P හා Q යනු වියුක්ත කුලක යුගලකි. වියුක්ත කුලක යුගලකි. M P සමානයි 30ද N P මේල Q සමානයි 50ද නම් NQ කීයද? NQ කීයද කියලා අහන්නේ. හොඳයි. බලමු ඉක්මනට හඳලා උත්තරේ දාන්නේ කවුද කියලා. මේ ගානේ පළවෙනිය බලමු. අසනි 20 වෙලා තියෙනවා ඉමේසා සෙව්විනි 20 වෙලා තියෙනවා ඔව් කාවින්ද HN to everyone හසිත මනෝද්‍ය සවිස්ක සාන් තීක්ෂණ හොඳයි ගොඩක් අය වල තියෙන උත්තරේ Galaxy S71 to everyone. අපයි. හොඳයි බලමු.
PQ කියන්නේ වියුක්ත කුලක යුගලක් කියලා කිව්වේ වියුක්ත. වියුක්තයි කියන්නේ අපි කලින් ඉගෙන ගත්ත පොදු අවයව නැහැ කියලා. එහෙනම් A ඡේදන B ට ආදේශ කරන්නේ මොකද්ද? බිඳුව. ආයේ ඡේදන B නෙමෙයි මොකද්ද? P ඡේදන Q. හොඳයි කුලක ජෝඩුව PQ නම් සූත්‍රය ගලපලා ලියා ගන්න වෙනවා මේ දෙකේ මේලය NP මේල Q සමානයි NP ධන NQ ඍණ NP ඡේදන Q කියලා. P ඡේදන Q. දැන් මෙයා දීලා තියෙනවා 50යි කියලා. මෙයා දීලා තියෙනවා 30යි කියලා. මෙයා අහනවා වියුක්ත නම් ඡේදනයේ අවයව ගන්න බිඳුව. දැන් 50 ධනතිය සමාන ලකුණ මෙයාට ඍණ 30 සමානයි NQ. 50න් 30ක් අඩු වුණාම 20යි. NQ කියන්නේ 20යි. හොඳයි පුතේ මේ සූත්‍රයෙන් සාමාන්‍යයෙන් අමාරු කරොත් තුල්‍යයි කියලා දෙන්න පුළුවන්. එතකොට අවයව සංඛ්‍යාව සමානයි. වියුක්තයි කියලා දෙන්න පුළුවන්. එතකොට බිඳුවයි. ඒ අර වෙන දෙයක් මේ සූත්‍රයෙන් දෙන්නේ නැහැ. හැබැයි මේ සූත්‍රේනොත් වෙන රූපවල පාඩක නොකර මේ සූත්‍රය ඇසුරින් හදන ගානකුත් නව නිර්දේශයේ එකපාරක් ආවා. නිසා මේ සූත්‍රයත් වැදගත් වෙන එකක්. හොඳයි. එහෙනම් මේක මකනවා. right. ලියන්න අවසාන මාතෘකාව මේක තමයි ලකුණු 10 ප්‍රශ්නයේ කරා යන මාතෘකාව වෙන් රූප භාවිතයෙන් ගැටලු විසඳීම වෙන් රූප භාවිතයෙන් ගැටලු විසඳීම ලැබුදේ සරලම තැන ඉඳලා සංකීර්ණම තැනට ක්‍රමයෙන් අරයි යන්න අන්තිමට කරන සංකීර්ණ ගැටලුවක් තමයි විභාගෙදී දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 10ක් විතර ලැබෙන්නේ. විභාගයට ගොඩාක් වෙලාවට ළමයි උලක් ගන්න ලේසි කියලා අඳුරන්න ගියාට ලකුණු 10ම ගන්න ළමයි අපි මාකින් කරද්දි හම් වෙන්නේ කලාතුරකින්. අන්තිම කොටසට හරි වැඩේ අවුල් කරගන්නවා. හොඳයි බලමු. සරලම ගැටලුව. පළවෙනි එක මගේ එකම ලියන්න n සර්වත්‍ර කුලකය සමානයි 50ද n a සමානයි 30ද නම් n a dash කීයද? මේ ගණන් නිකන් කියවුවාම ඇති. හැබැයි සමහර ළමයි ඉන්නවා මේ සංකේත අමතක වෙච්ච අය. අමතක වෙන අය. ඒ නිසා තමයි මේ බෝඩ් එකේ ලියන්නේ. නැත්තම් කියවුවාම ඇති. ඒක බලන්න සරලම ගන්න. සර්වත්‍ර කුලකයේ අවයව 50යි. ඒකේ අවයව 30යි. සර්වත්‍ර කුලකය කියන්නේ සමීක්ෂණයට ගත්ත ඔක්කොම 50. ඒකෙන් ඒට 30ක් අයිති. ඒ ඩෑෂ් කියන්නේ ඒට අයිති නොවන. එහෙනම් ඒට අයිති නොවන 20යි කියලා මනෝමයෙන් දැනෙනවා. තොරතුරු වෙන රූපයක දක්වන්නේ මෙහෙම. සමීක්ෂණයට භාජනය කරන සියලු අවයවතුලත් කුලකයේ සර්වත්‍ර කුලකය ඒකේ මායිමේ දානවා 50යි. ඔක්කොම 50. ඒ කියලා කුලකයක් තියෙනවා. මේ කුලකයට අයිති අවයව අක්ෂර වෙන්න පුළුවන්, පුද්ගල නම් වෙන්න පුළුවන්, ඕන දෙයක් වෙන්න පුළුවන්. A B C D වගේ අවයව ඔක්කොම 30යි. එහෙනම් මෙතන ලියන්නේ 30 කියන්නේ අවයව නෙමෙයි, අවයවයක් නෙමෙයි, අවයව සංඛ්‍යාව. මේ ඉදිරියට අවයව සංඛ්‍යාව ලියන්න. එහෙනම් ඔක්කොම 50ට අයිති 30යි නම් ඒට අයිති නොවන 20යි. මේක මේ ක්‍රමයට සරලම ගැටලුව ඉඳලා පටන් ගමු. මේ ගාන ලියා ගන්න.
හොඳයි දෙවැනි ගාන ඔයාලා කරන්න එන n a කුලකය සමානයි 40ද n a dash සමානයි 10ද නම් වෙන් රූපයක් පාවිච්චියෙන් හදන්න n සර්වත්‍ර කුලකයේ කීයද මේ තමයි දෙන්න පුළුවන් q ගණන්. හොඳයි තනියෙන් කරුම් බලන්න. උත්තරේ එවන්න කරලා ඉවරන ගමන් ඔව් තාම ඉක්මනින් හදලා උත්තරේ එනවා. සර්වත්‍ර කුලකය A කුලකය. හොඳයි. ලියා ගන්න වේගය පාලනය කර ගන්න මම 10 වසර දරුවෙක් ළඟ තියන් මේ වැඩි කරන්නේ. එයා ලියලා ඉවර නම් ඔයාලට කොහොමද පුළුවන් වෙන්න ඕනේ කියලා මම හිතනවා. හොඳයි. A කුලකය. A ගේ අවයව 40යි. A dash කියන්නේ ඒකයි නොවන අවයව 10යි. එහෙනම් 40යි 10යි ඔක්කොම කීයක් වෙනවද? 50ක් වෙනවා. එහෙනම් මේ අහන එකේ උත්තරේ සර්වත්‍ර කුලකයේ උත්තරේ 50යි. හොඳයි. තවත් ගැටලුවක්කට යමු අපි. n සර්වත්‍ර කුලකයේ 100ද n a සමානයි 50ද n b සමානයි 60ද n a ඡේදන b සමානයි 30ද නම් වෙන් රූප භාවිතයෙන් මේ ටික හොයන්න ඕනේ. පළවෙනි එක n a මේල b. දෙවෙනි එක n a dash ඡේදන b. තුන්වෙනි එක n a මේල b dash. තවත් අමාරු ඒවා දෙන්න පුළුවන්. නමුත් ඔය ඇති දැන් අමාරුට ගාන ලියනකොටම වැරදි කියලා හිතෙන්නේ. සර්වත් කුලකයේ 100යි. ඒගේ 50යි බීගේ 60යි. 50යි 60යි වෙනවනේ 110යි. වැරදි වගේ කියලා හිතෙන්නේ. වැරදි නෑ හදාගෙන යන්න. දැන් AB කියලා කුලක දෙකක් තියෙනවා. මේ වගේ ඒවා 10 ශ්‍රේණිය ඉගෙන ගත්ත නිසා ඔයාලටම පොඩි වෙලාවක් දෙන්නම්. ටග් ගාලා හදලා කොටස් තුනට උත්තර දාන්න බලන්න. 1 2 3 කියලා. ඒ උරුවන් කියන්නේ පොතේ තියෙනවා කියන්නේ නම් කියවලේ මාතාවලා වගේ තමයි. මේකේ තියෙන දැන් තමයි ඕනෝලා
උනායි දිලුස විමුක්ති හදලා ගොඩක් අය හදලා ඉවරයි. බලමු අපි බලමු මේ උත්තර හරියද කියලා. සරලතර කුලකයේ අවයව 100යි. එහෙනම් මායිම් රේඛාවේ ඍජු කෝණාශ්‍රයේ මායක උඩ තමයි අපි 100 ලියන්නේ. ඊළඟ පුතේ ඒගේ අවයව 50යි. ඒ 50 මෙන්න මේ A කියලා නම් කරලා තියෙන කුලකය තුල අවයව 50ක් තියෙනවා. අපිට ඒක මෙතන ලියන්න බෑ. ඒක පමණක් අයිති 50 නෙමෙයි. මෙතන ලියන්නත් බෑ. දෙකටම පොදු 50ක් නෙමෙයි. එහෙනම් මේ දෙකේම එකතුව 50 නිසා මෙන්න මේ වෘත්තේ පරිධිය මතයි 50 ලියන්න. කෑලි දෙකේම එකතුව 50. ඊළඟට NB 60යි. B ගේ පරිධිය මත ලියා ගන්නවා 60යි. මේ දෙකේ එකතුව. ඊළඟට A ඡේදන B 30යි. එහෙනම් ඒටයි බීටයි පොදු අවයව 30යි. පොදු ප්‍රදේශය ලියා ගන්නවා 30යි. දැන් පුළුවන් අපිට මේ දෙකේම එකතුව 50යි නම් මේ කෑල්ල 30 නම් මේ කෑල්ල 20යි. දෙකේම එකතුව 60 නම් මේක 30 නම් මේ කෑල්ලත් 30යි. එහෙනම් 30යි 30යි 60යි 20යි 80යි නම් පිටපැත්තට 20ක් එන්නේ. 30යි 30යි 60යි 80යි 20යි ඔක්කොම 100ක් එනවා. දාන පළවෙනි කොටසට උත්තරේ නම් එන්නේ මේල B. ඒටයි බීටයි සියලු අවයව ගණන මේ ටික එකතු වෙනවා කීයක්ද? 80යි කියලා. මම දැක්කා ඒ උත්තරේ ඒවලා තියෙනවා යුග හැම කෙනාම වගේ. දෙවෙනි කොටස A dash ඡේදන B. ඒ හැර ඉතුරු වලින් බීටයි. මේ කොටස වරද්දලා තිබ්බා. බලන්න A dash කියන්නේ ඒටයි නොවන මේ 30යි මේ 20යි. B කියන්නේ මේ 30යි මේ 30යි. ඒ දෙකටම අයිති වෙන්නේ මේ කොටස අඳුරගත්තා. අපි පාට කරලා අවයව ලිව්වා. දැන් කොන්න ගැටළු වලදී පාවිච්චි කරනවා. එහෙනම් උත්තරේට ඕන 30යි දෙවෙනි කොටසට. මම දැක්කා දෙවෙනි කොටසට 50ක් ඒක උත්තරය එව්වා ඉන්නවා. ඊළඟට එන්නේ මේල B dash. ඒට හෝ බීටයි සියලු ඒවා හැර. සියලු ඒවා හැර අවයව තියෙන්නේ 20යි. එහෙනම් තුන්වෙනි කොටසට උත්තරය 20යි. හොඳයි. හොඳයි. තවත් මේ වගේ පුංචි ගැටලුවක් කතා කරමු. හතරවෙනි එකේ වන y මේ ලියලා තියෙන මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන් උපකුලකයේ xද n සර්වත්‍ර කුලකයේ 50ද nx 40ද නම් ny දෙමු ny 15ද නම් nx ඡේදන y dash කීයද? බලමු ටක් ගාලා එක කොටසයි තියෙන්නේ ඉක්මනට හදලා උත්තරේ වන්න බලන්න. තාම උත්තරේ ආවේ නැහැ. එක උත්තරයක් ආව හසිනි 25 අසිනි 25 බලමු අනිත් අය.
හොඳයි පුතේ. එක්කෙනෙක් උත්තරය ආවා මේක ටට්ටක් ගාලා එනකොට ඒක රිපීට් කරනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙම වුණොත් අපිට පුළුවන් ආන මැසේජ් එක මට විතරක් පේන්න හදන්නත් පුළුවන්. කොහොම යන්නේ වුණා. කමක් නැහැ. හරි. බලන්න මේ විදිහට. y උපකුලකයක x එහෙනම් y ගේ සියල්ල x ගේ අවයව නම් x ඇතුලේ y ගන්නලා තියෙනවා පළවෙනි කාරණා. x ඇතුලේ y. එහෙම නැත්තම් වැරදි. n සර්වත්‍ර කුලකයේ අවයව 50. x ගේ අවයව 40යි. y ගේ අවයව දෙකට බෙදලා නැහැ 15 එහෙමම ලිව්වේ. හැබැයි මේ 15 xi y දෙකටම අයිති. ඒ නිසා උපකුලකයක් උනේ y ගේ සියල්ල x අයි. නම් 15යි නම් මෙතන ඉන්න ඕනේ කීයක්ද? 40ක් වෙන්න 25. පිට පැත්තේ 10යි. අහන ප්‍රශ්නේ y dash ඡේදන x. එහෙනම් y අයිති නොවන y dash නම් y අයිති නොවන ඡේදන x නම් x අයිති. එහෙනම් උත්තරේ මොකක්ද දෙන්න ඕනේ? 25. උත්තරේ 25යි. හොඳයි. දැන් පුතේ xy කියන්නේ කුලක. කුලක කියන්නේ නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක්. එහෙනම් එවැනි සමූහ දැන් ගැටලුවට දෙන්න පුළුවන්. බලමු අපි මෙන්න මේ ගැටලුව ඉස්සරවම 10 ශ්‍රේණිය ඉගෙන ගත්ත ගැටලුවක් ලියාගන්න. පන්තියක ළමුන් 45කගෙන් පන්තියක ළමුන් 45කගෙන් 30ක් විද්‍යාවද 35ක් ගණිතයද සමත් වූ අතර ඉහත විෂයන් දෙකෙන්ම සමත් අයගේ ගණන ඉහත විෂයන් දෙකෙන්ම සමත් අයගේ ගණන 25කි. පළවෙනි කොටස තොරතුරු වෙන් රූපයක දක්වන්න. හොඳයි පුතේ ආයෙත් කියන්න කියලා තියෙනවා. මම මේ මල් ළඟ ඉන්න ළමයා ලියාගත්ත ගමන් ඊළඟට යන්නේ. එයා වේගෙන් ලියන්නත් වෙනවා එයා ලියලා ඉවරයි. හොඳයි. පන්තියක ළමුන් 45කින් 30ක් විද්‍යාවද 35ක් ගණිතයද සමත් වූ අතර ඉහත විෂය දෙකෙන්ම සමත් අයගේ ගණන 25කි. පළවෙනි කොටස
තොරතුරු වෙන් රූපයක දක්වන්න. තොරතුරු වෙන් රූපයක දක්වන්න. තොරතුරු වෙන් රූපයක දක්වන්න. තොරතුරු වෙන් රූපයක දක්වන්න. දෙවැනි කොටස ගණිතය සමත් නමුත් විද්‍යාව අසමත් අයගේ ගණන සොයන්න. විද්‍යාව අසමත් අයගේ ගණන සොයන්න. ඊළඟ කොටස ඉහත විෂය දෙකෙන්ම අසමත් අයගේ ගණන සොයන්න. අසමත් අයගේ ගණන සොයන්න. හොඳයි පුතේ. එහෙමනම් බලමු මේ ගැටලුවට උත්තරේ ගන්න වෙන් රූප භාවිතයෙන් ආරම්භයක් මම දෙන්නම්. 10 ඉගෙන ගත්ත ඒවාමයි අමතකයි ඉන්නවා කියලා මම හිතන්නේ. එහෙනම් සමීක්ෂණයට භාජනය කරලා තියෙන පන්තියක සිසුන් සර්වත්‍ර කුලකයේ අවයව ගන්නේ නම් 45යි. පළවෙනි කුලකයේ තියෙන ගණිතය සමත් කියලා. ඊළඟ එක බලන්න ඉස්සරෝම ගණිතය සමත් දුන්නේ විද්‍යාව සමත්. විද්‍යාව සමත්. ඉස්සරෝම දුන්නේ විද්‍යාව සමත්. ඒ දීලා තියෙන පිළිවෙලටම ගමු අපි. විද්‍යාව සමත් ඊළඟ කුලකය ගණිතය සමත්. දැන් ළමාර ඉස්සරලා AB කියලා තිබ්බ එක වෙනුවට ගණිතය සමත් විද්‍යාව සමත් කියලා තියෙනවා. එච්චරයි. බලමු තොරතුරු ටක් ගාලා දක්වන්න. බලමු උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඉවර වෙලා තියෙන ගොඩක් අය පන්තියක ළමයිගෙන් 30ක් විද්‍යාව සමත්තු 35ක් ගණිතය සමත්තු 25ක් විෂය දෙකෙන්ම සමත්තු. එහෙනම් විද්‍යාව සමත් මේ දෙකේ එකතුව වෙන්න ඕනේ 30යි. ඊළඟට 35ක් ගණිතය සමත් නම් මේ දෙකේ එකතුව 35.
විෂය දෙකෙන්ම සමත් අයගේ ගණන මන් දුන්නේ 25යි. එනම් මේ කුලක දෙකට පොදු අවයව ගන්න 25යි. දැන් ඊටු ටික සම්පූර්ණ කරන එක හරි ලේසි දෙයක්. මෙතන 25 නම් මෙතන 5ක් වෙන්න ඕනේ. මෙතන 25 නම් මෙතන 10ක් වෙන්න ඕනේ. 25යි 5යි 30යි 10යි 40යි නම් පිටපැත්තේ 5ක් වෙන්න. දැන් අහන ප්‍රශ්න තේරුම් ගන්න. අහන ප්‍රශ්න තියෙන්නේ මේ විදිහට. පළවෙනි කොටස ඇහුවේ ගණිතයේ සමත් නමුත් විද්‍යාව අසමත්. ඔය කියන්නේ ගණිතයේ සමත් නම් මේ කුලකයට අයිති වෙන්න ඕනේ. විද්‍යාව අසමත් නම් විද්‍යාව සමත් කුලකයට අයිති නොවෙන්න ඕනේ. මේකට අයිති නොවන 10 දෙනෙක් තමයි. හරි. තව ක්‍රමයකට කියනවා නම් පුතේ ගණිතයේ සමත් විද්‍යාව අසමත් කියන එකේ තේරුම ගණිතයේ පමණක් සමත් කියන එක. එහෙනම් විද්‍යාව පමණක් සමත් 5යි. ගණිතයේ පමණක් සමත් 10යි. දෙකම සමත් 25යි. දෙකම සමත් 5යි. හරි ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඒ අනුව ගණිතයේ සමත් විද්‍යාව අසමත් 10 දෙනෙක් ඉන්නවා. ඊට විෂය දෙකම අසමත් අය ඉන්නවා 5 දෙනෙක්. තව ප්‍රශ්න අහන්න පුළුවන් විෂය එකක් පමණක් සමත් විගොත් මේ 10යි මේ 5යි ඔක්කොම 15ක් වෙනවා. ඒ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳයි. යමු ඊළඟ ගානට ගොවීන් 210 දෙනෙකුගෙන් ගොවීන් 210යි. ගොවීන් 210 දෙනෙකුගෙන් ගොවීන් 210 දෙනෙකුගෙන් 200 දෙනෙක් වී වගා කරති. 200 දෙනෙක් වී වගා කරති. 200 දෙනෙක් වී වගා කරති. වී වගා කරති. 50 දෙනෙක් එළවලු වගා කරති. 50 දෙනෙක් එළවලු වගා කරති. 50 දෙනෙක් එළවලු වගා කරති. එළවලු වගා කරති. එළවලු වවන සියලු දෙනාම වීද වගා කරන්නේ නම් තොරතුරු වෙන් රූපයක දැක්වීමෙන් වී වගා කරන නමුත් එළවලු වගා නොකරන අයගේ ගණන සොයන්න. එළවලු වගා නොකරන අයගේ ගණන සොයන්න. එළවලු වගා නොකරන අයගේ ගණන සොයන්න. හොඳයි මිනිත්තු කිහිපයක් දෙන්නම් ගන්න උත්තරේ බලන්න. සවිස්ක දිල්සා නිස්සරව උත්තරේ වෙලා තියෙනවා. සවිස්ක දිලේස් උත්තරේ වෙලා තියෙනවා. බලමු. දැන් පුතේ පරක්කු අයට පොඩි උදව්වක් කරන්න. ගොවීන් 210ක් සමීක්ෂණයට භාජනය කරන්නේ. එහෙනම් සියලු අවයව ගන්න 210යි. ඉතින් වී වගා කරන අය ඉන්නවා. එළවලු වගා කරන අය ඉන්නවා. හැබැයි පුතේ
එළවලු වවන සියලු දෙනාම වී වගා කරනවා කියන එකේ තේරුම එළවලු වවන අය වී වගා කරන කුලකේ උපකුලකයක් වෙනවා. ඒක තමයි පළවෙනි කාරණය. එළවලු වවන ගොවීන් කුලකයේ සියලු අවයව වී වගා කරන ගොවීන් කුලකයේ අවයව වෙන නිසා උපකුලකයක් වෙනවා. මේක එළවලු වවන මේක වී වගා කරන වී වවන ගොවීන් දැන් දත්ත ලකුණු කරන්න එතකොට ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. හොඳයි බලමු සියලු දෙනාම 210යි වී වගා කරන ඉන්නේ 200ක්. එළවලු වගා කරන ගොවීන් හිටියේ කීයක්ද? 50 දෙනෙක්. එහෙනම් මෙතන 50. 50යි කීයයිද 200 එන්නේ 150. 50 150යි 200යි පිටපැත්තේ කීයද? 10යි. අහන ප්‍රශ්නේ වී වගා කරන නමුත් එළවලු වගා නොකරන. එහෙනම් එළවලු වගා කරන කුලකයට අයිති නොවෙන්න ඕනේ වී වගා කරන කුලකයට අයිති වෙන්න ඕනේ. ඒ කියන්නේ වී පමණක් වගා කරන කියන එක ඔය කෙටියෙන් කියන්නේ. හරි එහෙනම් උත්තරේ මොකක්ද වෙන්න ඕනේ 150යි නිවැරදි උත්තරේ වල තිබ්බා. ටක් ගන්නකොට උත්තරේ වල තිබ්බා. ගොඩක් හොඳයි. බලමු මේ ගැටලුවත් මේ විදිහට කරයිද කියලා. ලියන්න මේ විදිහට කාන්තාවන් 70 දෙනෙකුගෙන් කාන්තාවන් 70 දෙනෙකුගෙන් 35ක් කාන්තාවුන්ගෙන් ඉතින් නියපොතු පාට කරන්න ගන්නේ මොනවද? තොල් පාට කරන්න ගන්නේ මොනවද? ඔබේ සම සුමුදු කරන සබම් මොනවද? ඔය වගේ විස්තරනේ ගන්නෙ. හරි. බලමු ඔකේ තොරතුරු දෙන්න යන්නේ මේ 35ක් ලක්ස් වලටද සබම් ගැන හොයලා තියෙනවා. 35ක් ලක්ස් වලටද 40ක් වෙල්වෙට් වලටද 40ක් වෙල්වෙට් වලටද කැමති අතර දස දෙනෙක් ඉහත එක් වර්ගයකටවත් අකමැති බව හෙළිවිනි. ඉහත එක් වර්ගයකටවත් අකමැති බව හෙළිවිනි. හරියට අක්ෂර ලියන්න ඉස්පිලි පාපිලි මාරු වෙයි. හෙළිවිනි කියලා හරියට ලියන්න. හරි. එතකොට හොඳයි. තොරතුරු වෙන් රූපයක දැක්වීමෙන් ඉහත දෙවර්ගයටම කැමති අයගේ ගණන සොයන්න. ඉහත දෙවර්ගයටම කැමති අයගේ ගණන සොයන්න. හොඳයි පටන් ගමු බලන්න.
පුතේ ආන්නේ ඉස්සලා වගේමයි කාන්තාවන් පිරිසක් ඉන්නේ සමහරු ලක්ෂ වලට කැමති සමහරු වෙල්වෙට් වලට කැමති සමහරු දෙවර්ගයටම කැමති යහන ප්‍රශ්නයක් තියෙනවා දෙවර්ගයටම කැමති අය නම් මේක තෝරගන්න ලක්ෂ වලට කැමති ලක්ෂ වලට කැමති මේක වෙල්වෙට් වලට කැමති දැන් වෙන රූපේ සම්පූර්ණ කරන්න දීලා තියෙන தත්ත්වය ඇසුරේ දැන් උත්තර නිවැරදි උත්තර එනවා බලමු බලමු සාකච්ඡා කරගෙන යමු මේ තමා සාමාන්‍යයෙන් 10 ගැටළු වලින් අමාරු ගැටළු එතකොට මේ අවුරුද්දේදී පොඩි අනුමානයකුත් තියෙනවා මේ වගේ ගැටලුවක් දෙන්න ඉඩකඩ මේකේ මෙතනින් නවත්තන්න නෑ මේකේ තව වෙනත් தත්ත්වයක් දීලා උපකුලක වෙන අවස්ථාවට වෙන රූප පරිවර්තනයක් සම්බන්ධ කරලා දෙයි කියලා හිතෙනවා හේතුව 11 අවසාන පාඩමට කලින් පාඩමේ ඉඳලා මේ වගේ පාඩම් වලින් 10 ඒවා තෝරගන්න ඉඩකඩ තියෙනවා මේ පාසල් කාලයේ අයිවීමක් වෙච්ච හින්දා හොඳයි බලමු කොහොමද මේ ගැටලුව හදන්නේ ඔක්කොම කාන්තාව 70යි 35ක් ලක්ෂරට කැමති ඊළාට වෙල්වෙට් වලට කැමති කීයයිද 40යි වෙල්වෙට් වලට කැමති 40යි ඉහත දෙවර්ගයටම අකමැති 10යි එරපුතේ අහන්නේ දෙවර්ගයටම කැමති මේ කෑල්ලේ අගේ අහන්න එතකොට මේ කෑල්ලේ අගේ හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා එකක් තමයි අර කලින් ඉගෙන ගත්ත සූත්‍රේනුත් පුළුවන් පිටපැත්තේ 10 නම් මේ කෑල්ලේ 3 පිටතු 60යි ඒ කියන්නේ මේලය 60යි උලක දෙක 35යි 40යි එහෙනම් උලක දෙකේ අවයව වලින් මේලය අඩු කරොත් ඡේදනය එන්න ඕනේ 35යි 40යි එකතු වුණාම 75යි 60ක් අඩු කරපුවාම 15 මැද එක එන්න ඕනේ එහෙම මනෝමයෙන් ගන්නත් පුළුවන් එහෙම නැත්නම් ගොඩක් වෙලාවට විභාග වල දෙන්නේ ඉහත දෙවර්ගයටම කැමති අයගේ ගන්න x ලෙසගෙන x ඇතුළත් සමීකරණයක් ලබා ඒ විසඳීමෙන් දෙවර්ගයටම කැමති අයගේ ගන්න සොයන්න කියලා. හොඳයි මේ අගේ 10ක් වුණොත් මේ අගේ වෙන්නේ 35න් 10ක් 25ක්. 10ක් වුණොත් 40න් 10ක් 30යි. x වුණොත් මේ අගේ වෙන්නේ 35 රිට x එක. මේ අගේ වෙන්නේ චූටි කට්ටිකල් ලියන්නේ අහන් ඉන්න 40 රිට x එක. එහෙනම් මේ අගය x කියලා ගත්තොත් මේක 35 රිට x මේක 40 රිට x කෑලි වල එකතුව මහයකට සමාන වෙන්න එපා 70ට සමාන වෙන්න. එහෙනම් ඔන්න පළවෙනි ක්‍රමයේ ඒක 35 රිට x එක ප්‍රදේශයක අවයව ගන්න ධන x ධන 40 රිට x ධන 10 සමාන කරන්නේ 70යි. රිට x ධන x කැපෙනවා 35යි 40යි 75යි 10 85ක්. රිට x තියෙනවා සමාන වෙන්නේ 70ට
දැන් පුතේ x කළාගේ ගන්න ලේසිම 70 මේ පැත්තට ගන්නවා ඍණ x සමානක් කරන අනිත් පැත්තට ගන්නවා 85න් 70ක් 15. මේ x වල උත්තරේ 15යි කියලා එනවා. එහෙනම් මෙතන 15යි ඒ අනුව මෙතන 20යි මෙතන 25යි කියලා හොයා ගන්න පුළුවන්. දෙවර්ගයකම කැමති අයගේ ගන්න 15යි. හොඳයි මෙහෙම නැතුව මේ විදිහට හදන්නත් පුළුවන්. බලන්න එතන හදන්න ලේසි. මේ ලක්ෂ වලට කැමති මේ වෙල්වෙට් වලට කැමති ඔක්කොම 70යි 35ක් ලක්ෂ වලට කැමති 40ක් වෙල්වෙට් වලට කැමති 10ක් දිවර්ගයටම අකමැති. අපි මේ කැලේ x කියලා ගන්න නැතුව මේ කැලේ x කියලා දාලා ඒක හොයන්නත් පුළුවන්. මනෝමයෙන් හොයන්නත් පුළුවන්. ඔක්කොම 70 මෙතන 10යි. මේ කැලේ දෙකේම එකතුව 40යි. කැලේ දෙකම 40යි. 10යි 50යි. එහෙනම් මේ කැලේ 20ක් වුණොත් තමයි ඔක්කොම 70 වෙන්නේ. අන්න ඒ සම්බන්ධය භාවිතා කරනවා මේ විදිහට x ගෙයි මේ කැලේ දෙකේම එකතුව 40යි 10යි එකතුව සමාන කරනවා 70. ඒ අනුව x ධන 50 සමාන වෙන්නේ 70ට x සමාන වෙන්නේ 70 අඩු කිරීම 50ට එතනදී x 20යි කියලා එනවා. මොකද x ගත්තේ මෙතන නගේනේ. එහෙනම් මෙතනගේ 20 නම් අර විදිහටම 20යි 15යි 35යි ඉන්නේ 20යි 25යි 40 එන්නේ. එහෙනම් මේ ක්‍රමයට x මෙතන x කියලා දාලා දෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ ක්‍රම දෙකටම දැනගන්න ඕනේ. හොයන්න ඒ හින්දා මේ ක්‍රම දෙකම ලියා ගත්තට කමක් නැහැ. හොඳයි. ටක්කාර ලියා ගන්න කරගන්න බැරුණායි ඇති. ඉක්මනට කරලා උත්තරේ හොයත් ඉන්නවා. බලමු ඉක්මනට කරන්න. හොඳයි ඉවර නම් ඕකේ එකක් දෙන්නකෝ ඉදිරියට යන්න. හොඳයි 10 ශ්‍රේණිය ඉගෙන ගත්ත කුලක දෙකක් සම්බන්ධ ගැටළු වලින් තව එක ගැටලුවක් විතරක් හදමු. මොකද මේකේ ගැටලු කීපයක් හැදුවට කමක් නැහැ. මොකද විභාගයට මේක සම්බන්ධ කරන්න ඉඩ තියෙන නිසා කුලක දෙකක්. හොඳයි. ගොඩක් අය ඕකේ කියලා එවලා තියෙනවා. එhmenan බලමු තව එක ගානක් හදලා ලියා ගන්න වෙනම් මේ විදිහට සංචාරකයන් 120 දෙනෙකුගෙන් සංචාරකයින් 120 දෙනෙකුගෙන් එකසිය 20 දෙනෙකුගෙන් 60 දෙනෙකු කාන්තාවන් වේ. 60 දෙනෙකු කාන්තාවන් වේ. 50 දෙනෙකු තොප්පි පැළඳ සිටි. තොප්පි පැළඳ සිටි. තොප්පි පැළඳ සිටි.
තොප්පි නොපැළඳි පිරිමි අයගේ ගණන තොප්පි නොපැළඳි පිරිමි අයගේ ගණන 20කි. පිරිමි අයගේ ගණන 20කි. 20කි. තොරතුරු වෙන් රූපයක දැක්වීමෙන් තොරතුරු වෙන් රූපයක දැක්වීමෙන් තොරතුරු වෙන් රූපයක දැක්වීමෙන් තොරතුරු වෙන් රූපයක දැක්වීමෙන් තොප්පි පැළඳි කාන්තාවන් ගණන සොයන්න. තොප්පි පැළඳි කාන්තාවන් ගණන සොයන්න. හොඳයි. බලමු උත්සාහ කරලා. කුලක දෙක නම් කර ගන්නකොට තමයි පරිස්සම් වෙන්න ඕන. නම් කර ගන්න බලන්න. හොඳයි නම් කරලා ඉවර ඇති. නම් කරද්දි මේ කුලක දෙකේ ඡේදනයේට තමන් අයිති නොවෙන්න නම් කර ගන්න ඕනේ. කවුරු හරි මෙතෙන්ට ගැහණු කියලා දාලා මෙතෙන්ට පිරිමි කියලා දැම්මොත් එහෙම එයා මේ කෑල්ලට අයිති. එයා ගැහණු එකටයි පිරිමි එකටයි දෙකටම අයිති වෙනවා. එහෙනම් නම් කරද්දි නම් කරන්න වෙන්නේ මෙහෙම නම් කරොත් මේ කෑල්ලට තේරුමක් නැහැ. මෙහෙම කවුරුත් නැහැ. එහෙනම් එකක් ගන්න වෙනවා ගැහණු පිරිමි භවෙන් අනිත් එක ගන්න වෙනවා තොප්පි පැළඳි නොපැළඳි භවෙන්. එහෙනම් අපි එකක් ගමු ගැහණු කියලා. එකක් ගමු තොප්පි පැළඳි කියලා. ගැහණු මෙතන තොප්පි පැළඳි. තොප්පි පැළඳි. හොඳයි පුතේ දැන් බලන්න දැන් මේ කෑල්ලට තේරුමක් තියෙනවා. මෙයාලා කවුද? ගැහණු එකටත් අයිති තොප්පි පැළඳි එකටත් අයිති එහෙනම් තොප්පි දාපු ගැහණු. ගැහණු. මෙයාලා ගැහණු එකට අයිති හැබැයි තොප්පි පැළඳි එකට අයිති නැහැ. එහෙනම් තොප්පි නොපැළඳි ගැහණු.
බලන්න මෙයා ගැහණු එකට අයිති නැහැ. එහෙනම් අනිවාර්යෙන් පිරිමි. තොප්පි පැලඳියකට අයිති නැහැ. එහෙනම් තොප්පි පැලඳියකට අයිති. එහෙනම් තොප්පි පැලඳි පිරිමි තමයි මෙතන ඉන්නේ. පිටපැත්තේ ඉන්න ඕන ගැහණු නෙමෙයි. මේකට අයිති නෑනේ. තොප්පි පැලඳි නෙමෙයි. එහෙනම් තොප්පි නොපැලඳි පිරිමි තමයි පිටපැත්තේ ඉන්න ඕන. හොඳයි එහෙනම් දැන් ඔන්න තොරතුරු ටික දාගෙන යමු. සංචාරකයන් 120 දෙනෙකුගෙන් එහෙමයි දුන්නේ 120 දෙනෙකුගෙන් 60ක් කාන්තාවන් කිව්වා මෙතන 60යි 50 දෙනෙක් තොප්පි පැලඳි අය කිව්වා මෙතන 50යි ඊළඟට කිව්වේ 20 දෙනෙක් තොප්පි නොපැලඳි පිරිමි එහෙනම් ගැහණුවකට අයිති වෙන්නත් බෑ තොප්පි පැලඳියකට අයිති වෙන්නත් බෑ එයාලා එනම් පිටපැත්තේ ඉන්නේ 20යි අහන්නේ තොප්පි පැලඳි ගැහණු මැද කෑල්ල අහන්නේ එහෙනම් අර කිව්ව ඕන ක්‍රමයකට හදන්න පුළුවන් මම මනෝමයෙන් හදන්නම් මේ සැරේ සමීකරණ නැතුව මේ පිටපැත්ත 20යි නම් මේ කෑල්ලේ තුනේම එකතුව 100ක් වෙන්න ඕන. ඒකෙන් මේ කෑල්ලයි 60යි නම් මේ කෑල්ල 40ක් වෙන්න ඕන. ඔන්න මනෝමයෙන් ගත්ත විදිහ. මේ කෑලි තුනම 100යි මේ දෙක විතරක් 60 නම් මේක 40යි. ඒක 40 නම් අනිත් පැත්තට ආපහු පුරවගෙන ආව හැකි. මේක 40 නම් මේ කෑල්ල 10යි. ඒක 10 නම් මේ කෑල්ල 50යි. මේ අනුව තොප්පි පැලඳි කාන්තාවන් ගන්න 10යි කියලා වෙනවා. මෙන්න මේ විදිහට සමූහ තෝරාගැනීමේදී විස්තරත් එක්ක පැටලෙන විදිහට තමයි මුලක දෙකක් ගණන් 10 පොතේ තිබ්බේ. මතක ඇති. ඒ වගේ ගණන් ටිකක් හදන්න. කොහොමත් මේකේ වීඩියෝ එකේ අගට මම පහුගිය විභාග ගැටලු 10ක් විතර ප්‍රමාණයක් සම්බන්ධ කරනවා. හැබැයි ගොඩක් ගණන් කුලක සම්භාවිතාව කලවම් වෙච්ච ගැටලු තියෙන නිසා පොඩි ගැටලුවක් තියෙනවා. කුලක වලින් වෙනමම ආව ගණන් ටික කොහොමද මේක ඔයාලට දෙන්නම්. පහුගිය විභාග ගණන් ටික මේකේ වීඩියෝ එක දානවා. දානකොට අගට ඒ ටික දාන්නම්. ඔයාලට ගෙදරින් උත්සාහ කරන්න පුළුවන් වෙනවා. හොඳයි එහෙනම් මේක මකනවා. උත්තර එවලා තියෙනවා හරියට. හොඳයි. ඊළඟ ගැටලුව මගේ එක්කම ලියා ගන්න. අලුත් ගැටලුවකට යන්න යන්නේ. n සර්වත්‍ර කුලකයේ අවයව ගණන දෙන්නම් 60ක්. නැවත කුලක අංකණයෙන් දෙන්න යන්නේ. n a ගේ අවයව ගණන දෙන්නම් 30ක්. ද n b දෙන්නම් 25ක් කියන. ද NC ඔන්න කුලක තුනක් සම්බන්ධ වෙන්න යන්නේ බව පේනවා. NC දෙන්නම් 35ක් කියලා. NA ඡේදන B මගේ එක්කම ලියා ගන්න සමානයි 15ද NA ඡේදන C A ඡේදන C සමානයි 18ද N B ඡේදන C සමානයි 14ද සරලම ගැටලුවේ පටන් ගන්නම් N A ඡේදන B ඡේදන C සමානයි 10ද නම් නැවත බලා ගන්න දැක්කේ නැත්නම් ආයෙ කියන්න යන්නම් n සර්වත්‍ර කුලකයේ 60ද na 30ද nb 25ද nc 35ද na ඡේදන b 15ද na ඡේදන c 18ද NB ඡේදන C 14ද NA ඡේදන B ඡේදන C සමානයි 10ද නම් මේකද 10ද නම් තොරතුරු n රූපයක දැක්වීමෙන්
එක කොටසක් විතරක් අහන්න. N A මේල B මේල C dash හොයන්න. N A මේල B මේල C dash හොයන්න. right නාවෙනි ගානනේ ගාන ලියාන ඉවර නම් බලා ගන්න එකතු වෙලා කරමු පළවෙනි ගාන කුලක තුනක් සම්බන්ධයෙන් ඉගෙන ගන්න හරි ලේසි ABC කියන්නේ කුලක තුනක් ඒවට පොදු අවයව තියෙනවා එහෙනම් ඇඳ ගන්න හැමෝම මේ විදිහට මේ A කුලකය මේ B කුලකය මේ C කුලකය බලමු තොරතුරු දක්වන විදිහේ සර්වත්‍ර කුලකයේ අවයව 60යි මායිම් රේඛාව 60 දාන්න පුළුවන් හොඳයි බලමු අපි තොරතුරු වෙන රූපයක දාගෙන යමු මෙන්න මේ විදිහටයි දක්වන්නේ සර්වත්‍ර කුලකයේ 60 ඒගේ 30යි ඒ කියන්නේ මේ ප්‍රදේශ හතරේම එකතුව තමයි 30 පරිධිය මතයි 30 දාන්න 30යි B ගේ 25යි MB 25යි B ගේ පරිධිය මත 25 දාන්න NC 35යි C ගේ පරිධිය මත 35 දානවා NA ඡේදන B බලන්න පුතේ මේ A කුලකය මේ B කුලකය නම් මේ දෙකට පොදු අවයව ගැටෙන්න ඕනේ මෙන්න මේ කොටසේ අවයව මේ දෙකට බෙදිලා තියෙන්නේ මෙතන ලියන්නත් බෑ මෙතන ලියන්නත් බෑ. తాවකාලිකව අපි මෙතන කුඩාවට ලියා ගන්න. මේ කුලකයයි ඡේදනය වෙලා තියෙන තැන. ඊළාට NA ඡේදන C 18යි. AC ඡේදන වෙලා තියෙන තැන తాවකාලිකව 18 ලියා ගන්න. B ඡේදන C B කුලකයයි C කුලකයයි ඡේදනය වෙලා තියෙන තැන 14 ලියා ගන්නවා తాවකාලිකව කුඩාවට. දැන් පුතේ A ඡේදන B ඡේදන C 10යි. ඒ කියන්නේ මොකක්ද? Aටයි Bටයි Cටයි තුනටම පොදු අවයව 10යි. එහෙනම් දැන් ඒක ලියා ගන්න පුළුවන් තුනටම පොදු ප්‍රදේශයේ 10යි කියලා මේ ස්පීඩෝ. දැන් ඔන්න බලන්න ඉඳලා සම්පූර්ණ කරන්න පස්සේ වෙලාව දෙන්නම්. මේ ප්‍රදේශ දෙකේම එකතුව තමයි 15. දැන් මේක 10 නම් මේක ඇල් 5ක් විය යුතුයි. මේක මැකුව දැන්. తాවකාලිකව ලියා ගන්න. ඊළඟට මේ දෙකේම එකතුව 18 නම් මේක 10 නම් මේක 8ක් විය යුතුයි. මේක මැකුව. මේ දෙකේම එකතුව 14 නම් මෙතන 10 නම් මෙතන 4යි. මේක මැකුව. හොඳයි දැන් 18යි 18යි 5යි 23යි නම් 7ක් එකතු වුණොත් 30යි. 10යි 5යි 15යි 19යි නම් 19යි කීයයිද 25යිද? 6යි. බලන්න මෙතන මේ හැටි දැන් කෑලි වල එකතුව 35ට සමාන වෙනවා. 18යි 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 4යි 22යි නම් මෙතන 13යි. දැන් මේ හැම ප්‍රදේශයකම අවයව ගන්න 60ක් වෙන්න ඕන. බලමු අපි හොයනවා. මෙතන 13යි
8යි 21යි 4යි 25යි 10යි 35යි. මේ හතරම 35 මෙතනිනුත් ගන්න තිබ්බා. 35යි 6යි 41යි 5යි 46යි 7යි 53යි. එහෙනම් පිටපැත්තට එන්න උන 7. ඔක්කොම 60ක් වෙනවා. මේ අනුව අහන්නෙත් ඒක තමයි A මේල B මේල C ඩෑෂ්. ඒට හෝ බීට හෝ සීට අයිති නොවන අවයව ගණන ඒ කියන්නේ 7යි උත්තර. හොඳයි සම්පූර්ණ කරගන්න පොඩි වෙලාවක් දෙන්නම්. හොඳයි සම්පූර්ණ කරලා දෙන්න කෝක එකක්. right. සවිස්ක right. ගොඩක් අය ඉවර කරමින් ඉන්නේ බලමු. දැන් පුතේ මෙන්න මේ ABC කියන්නේ කුලක තුනක්. දැන් අපිට විභාගයේදී දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙන්නේ මේ ABC වෙනුවට නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක්. අපි તો මේකම දෙන්න පුළුවන් සාදයකට සහභාගී වූ 60 දෙනෙකුගෙන් 30ක් කැවුම්ද 25ක් කෙසෙල්ද 35ක් කොකිස්ද 15ක් කැවුම් හා කෙසෙල්ද 18ක් කැවුම් හා කොකිස්ද 14ක් කෙසෙල් හා කොකිස්ද 10ක් ඉහළ තුන් වර්ගයේමද අනුභව කරන ලදී. ඔන්න ගැටලු. එහෙනම් ABC ට කුලක තුනක් දීලා තියෙනවා. ඒකටලා මේ මැද අගය හොයන්න මේක x කියලා හොයන්න ගණන් දෙන්න පුළුවන්. මෙතන x කියලා නම් හොයන්න ගණන් දෙන්න පුළුවන්. අපි විවිධ ගැටලු තියෙනවා. විභාග ගැටලුත් එක්ක අපි ඒවා අනිවාර්යෙන්ම අපි දන්නවා හැමදාම පාඩමක චූටිම තැනින් ඉඳන් විභාගයේ මට්ටමට සහ චුට්ටක් වැඩිපුර හැම වෙලාවෙම මම පාඩම් කරනවා. තව ගණන් 4-5ක් කරන්න නම් ඕනේ. නමුත් මෙන්න මේ ABC විදිහට සමූහ තුනක් දීලා එක ගැටලුවක් කතා කරලා බලමු. ඒක පොඩ්ඩක් XY දාලා හදන එකක් වුණාට පොඩ්ඩක් බලමු අමාරු කරලා දීලා. වෙලාවත් ඉවර වෙන නිසා. තියාගන්න මේ විදිහට ග්‍රාමීය ප්‍රදේශක නිවාස 50ක් සමීක්ෂණය කළ විට ඉන් නිවාස 25ක ජල පහසුවද නිවාස 25ක ජල පහසුවද නිවාස 20ක විදුලිය පහසුවද නිවාස 30ක දුරකථන පහසුවද නිවාස 10ක ජලය හා විදුලිය පහසුවද නිවාස 10ක ජලය හා විදුලිය පහසුවද නිවාස 11ක ජලය හා දුරකථන පහසුවද
පවතින අතර විදුලිය හා දුරකථන පහසුව ඇති නිවාස 14න් නිවාස 8කට ජල පහසුව නොතිබුණි. කොටස් දෙකක් විතරක් දෙන්නම් වෙලා ගිහිලා තියෙන නිසා ආයන්න තොරතුරු වෙන් රූපයක දැක්වීමෙන් ජලය හා විදුලිය ඇති නමුත් දුරකථන පහසුව නොමැති නිවාස ගණන සොයන්න. ජලය හා විදුලිය පහසුව ඇති නමුත් දුරකථන පහසුව නොමැති නිවාස ගණන සොයන්න. හොඳයි. ආයන්න කොටස විදුලිය පහසුව ඇති සියලු නිවාස සඳහා රජය මගින් ජල පහසුව ලබා දෙන ලද නම් සංශෝධිත දත්ත වෙන් රූපයක දක්වා ඉහත පහසුකම් තුනම ඇති නිවාස ගණන සොයන්න. හොඳයි. ඔන්න ඔය වගේ ගැටලු තමයි අපිට ලකුණු 10ක් දෙන්න විභාගෙදී එන්නේ. බලමු අපි කතා කරලා මාගේ එක්ක පටන් ගමු. ටිකක් වෙලා ගිහිල්ලා තියෙන නිසා වෙන් රූප දෙකක් අඳින්න වෙනවා. ඒ නිසා මම ඉඳ ඉතුරු කරගන්නම්. ජලය, විදුලිය, දුරකථන පහසුකම්. ජලය ඇති විදුලිය ඇති දුරකථන ඇති. වෙලාව 8 පැන්න නිසා දැනට 5-6 දෙනෙක් අයින් වෙලා ඉන්නේ. මහන්සි ඇති. බලමු ඉක්මනට කතා කරලා බලන්න. නිවාස 50යි. ඔක්කොම 50යි. ඥානන්න දත්ත ඔක්කොම 50යි. ජල පහසුව තියෙන 25යි. විදුලිය පහසුව තියෙන 20යි.
දුරකථන පහසුව තියෙන 30යි ජලය හා විදුලිය තියෙන නිවාස 10යි తాවකාලිකව ලියා ගන්න මෙතන ජලය හා විදුලිය తాවකාලික ඡේදනයේ අවයව ගන්න ජලය හා දුරකථන පහසුව 11යි తాවකාලිකව මෙතන 11 ජල විදුලිය හා දුරකථන පහසුව තියෙන බලන්න එතනින් තමයි ගැටලුව පටන් ගන්න තියෙන්නේ විදුලිය හා දුරකථන පහසුව තියෙන කිව්වොත් මෙන්න මේ ටික මේ වෘත්ත දෙක ඡේදනය වෙන ප්‍රදේශය ඔක්කොම 14යිලු ඔක්කොම 14යි හොඳට තේරුම් ගන්න විදුලිය හා දුරකථන පහසුව තියෙන 14ක් ඉන්නවා ඒකෙන් නිවාස 8කට ජල පහසුව නැහැ එහෙනම් විදුලිය හා දුරකථන තියෙන මෙන්න මේ ප්‍රදේශ B කෑලි දෙකේ 8කට ජල පහසුව නැහැ කියන එකේ තේරුම විදුලිය හා දුරකථන පහසුව පමණක් තියෙන මෙන්න මේ ප්‍රදේශ අඳුරගත්තොත් ජලය පමණක් විදුලිය පමණක් දුරකථන පමණක් ජලය විදුලිය පමණක් ජලය දුරකථන පමණක් විදුලිය දුරකථන පමණක් ඉහත තුන් වර්ගයේම ඇති මේ විදිහට අඳුර ගන්න ඕනේ එහෙනම් විදුලිය හා දුරකථන තියෙන 14ක් ඉන්නවා මේකේ 8ක් ඉන්නවා ජල පහසුව නැති ඒකේ තේරුම විදුලිය හා දුරකථන පහසුව පමණක් ඇති පවුල් 8ක් දෙකේම එකතුව 14 එහෙනම් උදේ මේ දෙකම 14 නම් මේක 8 නම් මේ දෙකම 14 නම් මේක 8 නම් 14න් 8ක් අඩු කරපුවාම 6යි මේ කැල 6ක් වෙන්න ඕනේ දැන් මේ 14 ලියන්න ඕනේ ආයි 6යි නම් මෙතන 4යි මේ 10 ලියන්න ඕනේ ආයි 6යි නම් මෙතන 5යි 11 හැදෙනවා 10යි 5යි 15යි 10යි 25 8යි 6යි 14යි 4යි 18යි 2යි 20ක් එන්නේ 8යි 6යි 14යි 4යි 18යි 2යි 20ක් එන්නේ හොඳට බලන් ඉන්න 8යි 6යි 14යි 5යි 19යි නම් 11ක් තමයි තියෙන්නේ දැන් බලන්න පිටපැත්තේ කීය දෙන්නේ කියලා මේකේ කෑලි හතරම 30 බව මෙතනින් අඳුරගත්තා 40යි 46යි නම් පිටපැත්තේ ඉන්න 4යි මේ ටික 30යි 40යි 44යි 46යි සම්පූර්ණ එක 4යි එන්නේ හොඳයි දැන් මේ තමයි අයන්න කොටසට උත්තරේ අයන්න කොටසට උත්තරේ මොකක්ද අයන්න කොටසට උත්තරේ අහන්නේ මොකක්ද අහන ප්‍රශ්නේ කියන්න ජලය හා විදුලිය ඇති නමුත් දුරකථන පහසුව නැති. ඒකෙන් තේරෙන්නේ ජලයක් තියෙනවා විදුලියක් තියෙනවා දුරකථන නැහැ. එහෙනම් ජලයයි විදුලියයි පමණක් තියෙනවා යහන්නේ. ජලය විදුලිය පමණක් තියෙනවා ඉන්නේ 4. පළවෙනි කොටසට උත්තරේ 4. හොඳයි අවසාන ටික ඇහුන්නේ නැහැ කියලා කියනවා විදුලිය හා දුරකථන පහසුව තියෙන මෙන්න මේ කොටස 14ක් ඉන්නවා කියලා දුන්නා ඒකෙන් 8කට ජලය නැහැ කියන්නේ විදුලිය දුරකථන පමණක් 8යි එහෙනම් මේ ටික 8 නම් දෙකේ එකතුව 14ක් වෙන්න මේ කැලල 6යි දෙකේ එකතුව 11ක් වෙන්න 6 නම් 5යි දෙකේ එකතුව 10ක් වෙන්න 6 නම් 4යි 6යි 4යි 10යි 5යි 15යි 10යි 25ක් වෙන්න 8යි 2යි 10යි 6යි 4යි 10යි 20 වෙන්නේ නම් මෙතන 2 8යි 5යි 14යි 5යි 19 11ක් තමයි තියෙන්නේ ඔක්කොම 50ක් වෙන්න පිටපැත්තට 4යි හොඳයි පුතේ මේ විදිහට පළවෙනි කොටසට උත්තරේ 4 ගත්ත හැකි ඊළඟ ප්‍රශ්නේ තමයි මේකේ අමාරු කොටස මෙන්න මේ විදුලිය පහසුව තියෙන ඔක්කොටම ඒ කියන්නේ මේ කුලකේ ඉන්න ඔක්කොටම ජල පහසුව දෙන්න රජය තීරණය කරනවා. එහෙනම් මෙයාලට අලුතෙන් ජල පහසුව ඕනේ නැහැ. එයාලට ජල පහසුව තියෙනවා. මෙයාලට ජල පහසුව තියෙනවා. එහෙනම් අලුතෙන් ජල පහසුව ලැබෙන්නේ
මෙයාලට සහ මෙයාලට දැන් බලන්න දැනටම මෙයාලට විදුලියයි දුරකථනයි තියෙනවා. අලුතෙන් ජල පහසු ලැබුණ ගමන් මෙයාලා පහසුකම් තුනම ගොඩට වැටෙනවා. මෙයාලට දැනට තියෙන විදුලිය විතර අලුතෙන් ජලය ලැබුණාම එයාලා යනවා මේ ගොඩට. පැහැදිලිනේ? ඒතකොට ජලය විදුලිය පමණක් බවට පත් වෙනවා. මෙයාලා සියලු දෙනාටම ජල පහසුව ලැබෙනවා කියන්නේ ජල පහසුව ඇති කුලකයේ උපකුලකයක් බවට පත් වෙනවා විදුලිය පහසුවදී. එහෙනම් සංශෝධිත දත්ත වෙන් රූපයට එනකොට උපකුලකයක් බවට පත් වෙනවා මෙන්න මේ ජල පහසුව තියෙන විදුලිය තියෙන ඔක්කොම ජල පහසුව ලැබෙනවා නම් එයාලා මෙතෙන් දෙන උපකුලකයක්. මෙයාලා තමයි දුරකථන පහසුව තියෙනවා. දුරකථන පහසුව තියෙනවා. හොඳට තේරුම් ගන්න මේ ජල පහසුව මේ විදුලිය පහසුව මේ දුරකථන පහසුව මෙන්න මෙවැනි වෙන රූපයක තමයි සංශෝධිත දත්ත දක්වන්න වෙන්නේ. මෙයාලා ඔක්කොම ජල පහසුව ලැබෙනවා කියන්නේ ජල පහසුව ඇති සියලු අවයව විදුලිය පහසුව ඇති සියලු නිවාස ජල පහසුව ඇති නිවාස බවට පත් වෙනවා. එහෙනම් මෙයාලා මේකේ උපකුලකයක්. හොඳයි. දැන් අගයන් දාමු. මෙයාලා මෙතෙන්ට යනවා. හිටියේ පහසුකම් තුනම තියෙන 6යි. අලුතෙන් 8 කොල්ලක් එකතු වෙනවා. එහෙනම් පහසුකම් තුනම තියෙන අය 14ක් බවට. මෙයාලට තියෙන්නේ ජලයයි විදුලියයි පමණයි. ජලයයි විදුලියයි පමණක් තියෙන නිවාස තිබ්බේ 4යි. අලුතෙන් දෙකක් ඒකට එකතු වෙනවා. එතෙන්ට 6ක් වෙනවා. ජලය පමණක් තිබ්බ 10 ගොල්ල වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට බලන්න ජලය සහ විදුලිය ජලය සහ දුරකථන පහසුව පමණක් තිබ්බ 5 ගොල්ල වෙනස් වෙන්නේ නැහැ. මෙතන 5ත් එහෙමමයි. දුරකථන පහසුව පමණක් තිබ්බ 11යි. මේ 4 ගොල්ල වෙනස් වෙන්නේ නැහැ. දැන් බලන්න ඔක්කොගම එකතුව 14 6 20යි 30යි 35යි 46යි 4යි නිවාස 50 වෙනවා. මෙන්න සංශෝධිත දත්ත වෙන් රූපයක දක්වන විදිය. ඉතින් මේක ටිකක් ඉක්මනට කරේ වෙලා ගිහිල්ලා තියෙන නිසා ගොඩාක් අය බඩගිනි අමාරුයි කියලා කියලා තියෙනවා. ටිකක් අමාරු අවස්ථාවක් අපිට විභාගෙදි දෙන්නෙම මේ වගේ එකක් දීලා මේකකට යන්න. එහෙම නැත්නම් මේ වගේ එකක් දීලා මේකට යන්න. හරි. මේ වගේ එකක් දීලා කියනවා වැරදීමකින් විදුලිය පහසුව විතරක් තිබ්බ පවුල් 3කට ජල පහසුවක් ඇති බව ලකුණු වුණා. තොරතුරු නිවැරදි කරන්න කියපු ගමන් ආපහු මේකට යන්න. හොඳයි පුතේ. ඒ තරමට ඇවිල්ලා තියෙන විභාග ගැටලුව හදනකොට මේකේ අත්දැකීම ගන්න පුළුවන්. නම් මේක සටහන් කරන්න අදර ඇති ආයුබෝවන් කියමුද? ආයුබෝවන් සර්. හරි ආයුබෝවන්.